අපි අපේ සාකච්ඡාව ඉදිරියට කරගෙන යන්න. මගේ ටියුට් එක මොකද මේ? ටියුට් එක ගිහලා ළමයි. ඉන්න බලන්න. නිත කියලා මම ටියුට් එක ගෙනකම් ටියුට් එක ගියා. ඔයගලන්ට පුළුවන් තේ එකක් එහෙම හදාගෙන කෝප් එකක් එහෙම හදාගෙන අපි දෙවිවරු ගැන කතා කරනවා, යක්කු ගැන කතා කරනවා, ආරෝඩින වීඩියෝ බලනවා. පොඩි අමුතු කල්ට් එකක් අපි හදාගෙන දෙනවා අපේ සිංහල පන්ති. මම හිතන්නේ අනිත් පන්තිවල මේ කල්ට් එක ඇති කියලා. ඉතින් ඒ හින්දා මේ ඊට පුළුවන් කවි ගැන කතා කරනවා, සින්දු ගැන කතා කරනවා, වැඩ ලෝකයයි අපේ පන්ති. ඒ හින්දා ඉතින් මේ රාත්‍රියේ පොඩි වෙන සාහිත්‍යාත්මක රාත්‍රියක් කරගන්න ඔයගලගේ ජීවිතේ වෙන කලර් එකක් තියෙන රැයක් කරගන්න මේ බ්‍රහස්පන්ද රැ. එතකොට ඔක ඇරලා යනවා. මේ මම මේක බීපු හින්දා මම මේක එකක් හදාගන්න ඕනේ මම මේ වතුර එකක් බිව්වේ. නැත්නම් හිත යකෝ සර් තේ බිබි අපිට කරන අපිට තමයි රෙද්ද වතුරවත් නැති කියලා හිතනවත් දැනන්නේ මම බොන්නේත් වතුර තමයි. හරි. පටන් අරන් ඉස්සරහට යන්න. කතා කරගෙන හිටියේ ඇත්තටම සම්ප්‍රදාන විභක්ති නේ අපිට කතා කරන්න තිබ්බේ. රයිට්. ළමයි සම්ප්‍රදාන විභක්තියක් කියලා කියන්නේ සම්ප්‍රදාන විභක්තියක් කියලා කියන ළමයි දීමක් ලැබීමක්. මොකද්ද සර්? දීමක් ලැබීමක්. ඒකේ තේරුම් නැහැ. දීමක් ලැබීම කියන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් හිතන්න අපි ඉංග්‍රීසි භාෂාවෙන් to කියලා කියන්නේ happy birthday to you නේ. ඒ කියන්නේ ඔයාට කියන අදහසනේ ඒකේ තියෙන්නේ නේද? happy birthday to you. එතකොට අර ඔයාට සුබ උපන්දිනයක් කියන අදහසනේ තියෙන්නේ එතනනේ. අන්න එතකොට මගේ සුබ බැතුම කියන එක ලැබෙන්නේ කාටද? මගේ සුබ බැතුම කියන එක ලැබෙන්නේ ළමයි ඒ to කියලා මම හඳුන්වන කෙනාට. දැන් හිතන්න මම ඔයාට කැමතියි. එහෙම නැත්නම් මම අපි හිතමු දැන් මෙහෙම ටියුට් එක ගියා. හිතන්න මෙහෙම දැන් අපිට කියන්න පුළුවන් මම ඔයාට කැමතියි. මම ඔයාට මගේ කැමැත්ත ලැබෙන්නේ කාටද? ඔයාට කියලා හඳුන්වන කෙනාට. මම එයාට කැමති නෑ. මගේ අකමැත්ත ලැබෙන්නේ එයාට. එහෙනම් දීමක් ලැබීම මගේ හාද්ද පෙම්වතියට නොව බල්ලාටය. බල්ලාට තමයි මම කිස් එකක් දෙන්නේ. එහෙනම් මගේ කිස් එක ලැබෙන්නේ බල්ලට. එහෙනම් අර දීමක් ලැබීම කියන අදහස කියන්නේ අන්න ඒකට අපි ඒකට කියනවා මොන සමාස කියලාද? සම්ප්‍රදාන විභක්ති සමාස කියලා. වරහන් ඇතුළේ අපි දාගමු මෙන්න මෙහෙම දීමක් ලැබීම. දීමක් ලැබීම. රෙකෝඩින් එක දැම්ම නැද්ද මම? දැම්මනේ දාලා තියෙන්නේ. හරි. ටියුට් එක පේන්නේ නැහැ. ටියුට් එක පේන්නේ නැද්ද ළමයි? කවුරු හරි කියන්නේ ටියුට් එක පේනවද නැද්ද කියලා මට? ටියුට් එක පේන්න ඕනේ. ඉන්න බලන්න. ඔව් ටියුට් එක පේන්න ඕනේ. පේනවනේ හරි. මම හිතන්නේ අර මැසේජ් එක දාපු පුතාට දැන් පේන්න ඕනේ. දැන් පේනවා ඇති නේද? හරි. හරි thank you. හරි. දැන් මේ බලන්න. දීමක් ලැබීමනේ. බලන්න පළවෙනි එක. පිනට දෙන හාල්. පිනට දෙන හාල් කියන්නේ මොනවද? පිනට දෙන හාල් කියන්නේ දැන් අපි ගෙදර ඉන්නවා. කවුරු හරි මිනිස්සෙක් ඇවිල්ලා අනේ මට කන්න මොන හරි ටිකක් දෙන්න කියලා කියනවා. අපි කියනවා මේ වෙලාවේ අපි උයපු බත් නම් ඉවරයි. අපි ඔයාලට හාල් ටිකක් දෙන්න. දැන් ඔය වගේම ගීතයකුත් මේ ඔය වගේම කවියකුත් තියෙනවා. බඩිකිනි වෙලා මාගිය කල පුතුගේ ගෙට මට මතක නෑ. ඒකේ අන්තිම පේදයකින් තියෙන්නේ මේ මැනලා වී ටිකක් දුන්නයි යහුරකට ගන්ධෝ නොගන්ධෝ කියලා සිතුනි මට දෙවෙනි පේලිය තමයි මතක නැත්තේ. එතකොට අර එතන දෙන්නේ පිනට මේක තියාගන්න. හරිද? පොඩි එකක් තියාගන්න මේක. හරි. දැන් මේ ඔය පිනට දෙනවා කිව්වහම මම පොඩි දෙයක් කියන්න. දැන් අද පොඩි අතුරු කතාවක් කිව්වෙත් නෑ නේද? මම මේක කිව්වත් දන්නේ නැහැ කලින් දවසක. මේ මම අද යාළුවෙක් එක්කත් මගේ අපි දෙන්න සංවාද කරේ ළමයි අපි අවුරුදු 2500ක් විතර තිස්සේ පල්ලි ටික රැක බලාගත්තා මේ රටේ. පන්සල් ටික රැක බලාගත්තා. කෝවිල් ටික රැක බලාගත්තා. කතෝලික පල්ලි ටික ඉස්ලාම් පල්ලි ටික අපි රැක බලාගත්තා. දැන් පන්සල කියලා කියන්නේ අනිත් ටික පැත්තකින් තියන්නකෝ. පන්සල කියලා කියන්නේ එකතු කරගන්න තැනක්ද අත්හරින තැනක්ද? අත්හරින තැනක්නේ. බුදු ධර්මය කියන්නේ ඒක නේද?
මට කියන්නකෝ මේ රට මේ වෙලාවේ මිනිස්සු කන්න නැතුව ඉන්නවා. PCR යන්ත්‍ර නැතුව ඉන්නවා. වෙන්ටිලේටර්ස් නැතුව ඉන්නවා. මට කියන්නකෝ මේ කවුරු හරි හාමුදුරු කෙනෙක් හරි කවුරු හරි පන්සලක් හරි කවුරු හරි නිකායක් හරි ඉදිරිපත් වුණාද? අපිට මේ වෙලාවේ සල්ලි එපා. හරි අපේ පන්සලේ තියෙන අපි සම්පත දෙන්න. මේ වෙලාවේ වැඩිපුර වෙන්ටිලේටර්ස් ටිකක් ගන්න. මේ වෙලාවේ වැඩිපුර කොරන්ටයින් සෙන්ටර්ස් ටිකක් හදන්න. මේ වෙලාවේ වැඩිපුර PCR යන්ත්‍ර ටිකක් හදන්න. හරිද? එතකොට මේ වෙලාවේ PCR යන්ත්‍ර ටිකක් ගේන්න. එහෙම නැත්නම් මේ වෙලාවේ අපි කොහේ හරි ගමක් තෝරගෙන ඒ ගමට අපි මාසෙට මේ බඩු මල්ලක් දෙමු කියලා එක පන්සලක්වත් ඉදිරිපත් වුණාද? නැහැ. ඒගොල්ලන්ට පුළුවන් නේ කියන්නේ අවුරුදු 2500ක් තිස්සේ අපි බලාගත්තේ මේ රටේ ජනතාව. අපිට කන්න ටික ගෙනත් දුන්න, අපිට දාන වේල ගෙනත් දුන්න, අපිට අඳින්න වස්ත්‍ර දුන්න, අපිට පවන් ගහන්න වටාපොත් දුන්න. හරි පන්සල කරගෙන යන්න පුළුවන් වුණා අපිට. මේ වෙලාවේ ඕගොල්ලෝ අමාරු වෙරලා තියෙන වෙලාවේ අපිට පුළුවන් බුද්ධ පුත්‍රයෝ විදිහට ඕගොල්ලන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. ඕගොල්ලෝ සනීපුණාට පස්සේ ආයි පාරක් අපිව බලා ගන්නවා කියලා අපි දන්නවා. එහෙම ඉදිරිපත් තුන්නේ නැහැ ළමයි කවුරු. ඇයි? දැන් ඉන්න හාමුදුරුවෝ අල්පේච්ඡතාව ගරු කරන්නේ නැති හාමුදුරුවෝ. ඒගොල්ලෝ යන වාහන ටික බලන්නකෝ. හොඳයි එහෙම යන්න ඕනේ. හැබැයි ඒක නෙමෙයි බුදුදහම කියලා කියන්නේ. ඒගොල්ලෝ අදින සිවුරු බලන්නකෝ. මම දන්න හාමුදුරු කෙනෙක් ඉන්නවා. කවුද කියලා නම අහන්න එපා. ඕගොල්ලෝ දන්නවා මොන නම කිව්වොත් එහෙම මං හාමුදුරන්ගේ පුද්ගලිකව දන්නවා. ඒ හාමුදුරුවෝ අදින සිවුරක් ලංකා මුදලින් 2,75,000ක් වෙනවා. සිවුරක් සිවුරක් 2,75,000ක් විතර වෙනවා. ඉතින් කමක් නැහැ. එහෙම අඳින්න ඕනේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් බුදුහාමුදුරුවෝ තමන්ගේ සිවුරු හදාගත්තේ මලමිණිය වතපු රෙදි වලින් මලමිණිය වතපු රෙදි අරගෙන හොදලා වේලලා පිරිසුදු කරලා ඒවට පඳු පොළ තමයි ගත්තේ. ඒකත් මතක තියාගන්න. එතකොට කිසි ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. රයිට් ළමයි. ඔයාගෙන කතා කරොත් එහෙම නිකන් අපේ ලේ කෝප වෙන එක විතරයි වෙන්නේ. ඉතින් අපි ඕක පැත්තකට තියලා අපි ඉන්නවනේ. අපි මේක කරමු. පිනට දෙන හාල්, පින්හාල්. දැන් ඒ හාල් ටික දුන්නේ පිනටනේ. දීමක් ලැබෙන්නේ පිනටනේ නේද? එහෙනම් අපි ඒකට කියන මොන හාල් කියලාද? පින්හාල් කියලා. හරිද? ඊට පස්සේ ගුරුන්ට දෙන පඳුරු. දැන් ඕගොල්ලෝ මට දෙන්නේ පඳුරක් නේ. ඕගොල්ලෝ ටියුට් එක ගන්නකොට ඕගොල්ලෝ මට මුදලක් දෙනවා. එතකොට ඒකට අපි කියනවා ගුරු පඳුරු. ගුරුන්ට දෙන පඳුරු වලට අපි කියනවා ගුරු පඳුරු කියලා. බුදුන්ට කරන පුද. බුදුන්ට කරන පුද වලට අපි කියන්නේ මොන පුද කියලාද? බුදු පුද කියලා. බුදුන්ට කරන පුද වලට අපි කියන්නේ මොන පුද කියලාද ළමයි? බුදු පුද කියලා. හරිද? බුදු පුද. බුදුන්ට කරන පුද බුදු පුද. මම ලියන්න මෙතන. බුදු පුද ඕන්නම් මේක ආයි හදා ගන්න පුළුවන්. බුදු පුද ඕන්නම් මේක ආයි පාරක් හදා ගන්න පුළුවන්. බුද්ධ පූජා. බුදු පුද මේක හදා ගන්න පුළුවන් ආයි පාරක් බුද්ධ පූජා කියලා. පින් පිනිස තැබූ කැටය. මේ බලන්න. පින් පිනිස තැබූ කැටය. දැන් සමහරු හිතා ගන්නවා පිනට දෙන හාල් පින්හාල්. ගුරුන්ට දෙන පඳුරු ගුරු පඳුරු. බුදුන්ට කරන පුද බුදු පුද. ඔක්කොම ගැට ටර්න් තියෙන්නේ. එහෙනම් පින් කැටේ කියන්නේ මොකද? පිනට දෙන කැටේ. පිනට දෙන කැටේ නෙවෙයි ළමයි පින් කැටේ කියන්නේ. ඒ කියන්නේ දැන් පන්සලට අපි ගියාම හාමුදුරුවෝ අපිට කැටේ ගන්න දෙනවද? මොකද හාමුදුරුවෝ එහෙම දෙන හාමුදුරුවෝ NSB බැංකුවේ නෙවෙයි වැඩ කරන්නේ. හාමුදුරුවෝ මහජන බැංකුවේ නෙවෙයි වැඩ කරන්නේ. එහෙම ගියාම නම් ඔන්න කැට දෙනවා. ලංකා බැංකුවට ගියාම සම්පත් බැංකුවට ගියාම කැට දෙනවා නේ පොඩි ළමයින්ට. හැබැයි පන්සලට ගියා කියලා අපිට කැට දෙන්නේ නැහැ කවුරු. එහෙනම් එතන තියෙන වෙන අර්ථයක්. එතන තියෙන ළමයි පින් කරගන්න මිනිස්සුන්ට පිනක් කරගන්න තියලා තියෙන කැටේට අපි කියන මොන කැටේ කියලාද? පින් කැටේ කියලා. හරිද? පින් කැටේ කියනකොටත් මට පොඩි කතාවක් මතක් වෙනවා. මතකද නැහැ පහුගිය කාලේ මේ දැන් අපි කියනවා දෙවිවරුන්ට මම මේ දෙවිවරුන්ව අව탁සිරු කරනවා නෙවෙයි පුද්ගලිකව මමත් සමහර දෙවිවරු අදහනවා. හැබැයි ඉතින් මේ සබරගම් මහන් සමන් දේවාලේ අතන අර ඉස්සරහා වාහන කඩ ගාව තියෙන පින් කැටෙත් කැඩුවා හොරු. එතකොට ඒ හොරු අල්ලන්න සමන් දේවාලේ බාරකාරීත්වයේ ගිය පොලිසියට. අපිට ඕනනම් තර්කයක් ගේන්න පුළුවන්. යකෝ ඉතින් අපි දෙවිවරුන්ගෙන් ගිහිල්ලා ඉල්ලන්නේ බෑ හැටියට ඔය හොර අල්ලන්න බැරි දෙයියොන්ට කියලා අපිට කියන්න පුළුවන්. මන් දන්නේ නැහැ. මට ඒකට ගේන්න තර්කයක් තේරෙන්නේ නැහැ. තර්ක කරලා බලන්න ඕගොල්ලෝ පුළුවන් නම්. මම ඕන තර්කයක් ගෙනාවා. ඒකත් එක්ක ඕගොල්ලෝ පොඩ්ඩක් හිතලා බලන්න නිකන් ඉන්න ගමන්. හරි. පින් පිනිස තබු කැටේට අපි කියනවා මොන කැටේ කියලාද? පින් කැටය කියලා. පින් පිනිස තබු කැටේට අපි කියන්නේ මොන කැටේ කියලාද? පින් කැටේ කියලා. සතුන්ට දක්වන කරුණාවට අපි කියන්නේ මොන කරුණාව කියලාද? සත්ත්ව කරුණාව කියලා.
සතුන්ට දක්වන කරුණාවට අපි කියන්නේ මොන කරුණාව කියලාද? සත්ව කරුණාව කියලා. හරි. එහෙනම් අපි මේවට කියන්නේ සම්ප්‍රදාන විභක්ති සමාස කියලා. රයිට්. ලියගන්න. හරි. ඒක ඔයගොල්ලෝ ලියා ගන්න ඇති. අපි යන් අපේ ඊළඟ සමාස වර්ගයට. ඊළඟ සමාස වර්ගය තමයි අවදි විභක්ති සමාස. අවදි විභක්ති සමාස. right. අවදි විභක්තියක් කියලා කියන්නේ ළමයි අවදි විභක්තියක් කියන ළමයි සීමාවක් වෙන් කිරීම. අවදි විභක්ති කියලා කියන්නේ සීමාවක් වෙන් කරනවා. ඒ කියන්නේ සීමාවක් වෙන් කරනවා කියන්නේ මොකද්ද? හරි. මේ බලන්න. සොරුන්ගෙන් වන බිය සොරබිය. දැන් මේ බය කියන එක ඇති වුණේ ඇමතිවරුන්ගෙන්, മന്ത്രിවරුන්ගෙන්, මිනිමරුවන්ගෙන්, ත්‍රස්තවාදීන්ගෙන්, සාමාන්‍ය මිනිස්සුන්ගෙන්, හාමුදුරුවරුන්ගෙන්, පූජකවරුන්ගෙන්, ළමයින්ගෙන්, ගුරුවරුන්ගෙන් නෙවෙයි. හොරුන්ගෙන් කියලා සීමා කරලා තියෙනවා. මම කියන්නේ පැහැදිලිද? හොරුන්ගෙන් තමයි මේ බිය ඇති වෙන්නේ. සීමා කරලා තියෙනවා මේක. මුහුදෙන් හමන හුලන් මේ හුලන් හමන්නේ ගෙදර වහලෙන්වත්, අහසින්වත්, ගඟකින්වත්, නැලකින්වත්, දොලකින්වත්, බෝගහකින්වත්, එහෙම නැත්තම් පොකුණකින්වත් නෙවෙයි. මුහුදෙන් කියලා සීමා කරලා තියෙනවා. මුහුදෙන් තමයි මේ හුල ගෙන්නේ අපිට. නේද? තරු වලින් එන එළිය මේ එළියේ ඉන්නේ ලයිට් එකකින්වත්, ඉරෙන්වත්, හඳෙන්වත් නෙවෙයි. තරු වලින් කියලා සීමා කරලා තියෙනවා. එහෙනම් තරු වලින් එන එළියට අපි කියන මොන එළිය කියලාද? තරු එළිය කියලා. හරිද? දැන් මම ඕනනම් තව එකක් ඔයගලන්ට කියලා දෙන්නම්. මේ බලන්න. අපිට ගන්න පුළුවන් අපි ගමු මෙහෙම. මල් වලින් හමන සුවඳ. මල් වලින් හමන සුවඳ අපිට කියන්න පුළුවන් මොන සුවඳ කියලාද ළමයි? මල් සුවඳ. මල් වලින් හමන සුවඳ අපි කියනවා මල් සුවඳ. මල් වත්තකට ගියාම අපිට ඒ සුවඳ දැනෙනවා. නේද? right. එහෙනම් සීමාවක් වෙන් කිරීම තමයි අවදි විභක්ති සමාස කියලා කියන්නේ. ලියාගෙන බලන්න එකක්.
හරි එහෙනම් ඒකත් ලියලා ඇති ඔයගොල්ලෝ අපි ඊළඟට එනවා අපේ අන්තිම ලාස්ට් ෆයිනල් ඒ කියන්නේ තුනම එකයි අන්තිම ලාස්ට් ෆයිනල් කියන තුනම එකයිනේ ඒ අන්තිම ලාස්ට් ෆයිනල් විභක්ති සමාසයට කලින් විභක්ති සමාසය ලාස්ට් ටු සම්බන්ධ විභක්ති සමාස actually හරි සම්බන්ධ විභක්ති සමාස ළමයි right සම්බන්ධ විභක්තියක් කියලා කියන ළමයි අයිතියක් හැඟවීමක් හරිද සම්බන්ධ විභක්තියක් කියලා කියන්නේ අයිතියක් හැඟවීම අයිතියක් හැඟවීම හරිද අයිතියක් හැඟවීම අයිතියක් හැඟවීම හරි සමහරවිට මේ අපේ අම්මා ඇවිල්ලා ගියා අයිතියක් හැඟවීම right දැන් අයිතියක් හඟවනවා කියලා කියන්නේ දැන් මේ බලන්න බුදුන්ගේ ගුණ වලට අපි කියනවා බුදු ගුණ බුදුන්ගේ ගුණ වලට අපි කියනවා බුදු ගුණ ගුණවල අයිති තිබ්බේ කාටද ගුණවල අයිති තිබ්බේ බුදුන්ට නේද ගුණවල අයිති තිබ්බේ බුදුන්ට අපි ඒ නිසා අපි කියනවා ඒකට බුදු ගුණ ඇතුන්ගේ දල ඇත් දලනේ එතකොට ඒ දලවල අයිති තිබ්බේ කාටද ඇත්තුන්ට නේද නාගයන්ගේ ලොව ලොව නම් සර් ප්‍රේම දඩයෙන් වෙන්න ඕනි සිරස ටීවී නේද නෑ නාගයන්ගේ ලොව කියලා මේ නාලොව නාගයන්ගේ ලොව නාලොව මම තව එකක් කියන්නම් ඔකට රජුන්ගේ පිරිස් වලට අපි කියනවා මොන පිරිස් කියලාද රජ පිරිස් රජුන්ගේ පිරිස් වලට අපි කියනවා මොන පිරිස් කියලාද රජ පිරිස් කියලා එහෙනම් අපි මේවා හඳුන්වනවා මොන විභක්ති කියලාද මොන විභක්ති සමාස කියලාද සම්බන්ධ විභක්ති සමාස කියලා ඒකෙන් අපි කියන්නේ අයිතියක් හඟවනවා කියන එක ලියගන්න හරි ඒකත් ඉවරයි වෙලා යනවනේ අපි ටක් ගාලා අවසන් කරමු නේද නාගයන්ගේ ලොවට නාගලොව හරිද කියලා අහනවා හරි නාගලොව හරි හැබැයි ඒකත් තව ටිකක් අපිට කොට කරගන්න පුළුවන් නේ නාගලොව නාලොව කියලා කොට කරගන්න පුළුවන් ගැටලුවක් නෑ අර එහෙම දැම්ම ප්‍රශ්නයක් නෑ ප්‍රශ්න අහලා දිනව නේද සත්ත්ව කරුණාව කියනකොට අල්තයනු දෙකක් එන්නේ නැද්ද තත්ව සහ සත්ව වගේ වචන ලියනකොට අල්තයනු දෙක දාලා ලිව්වත් හරි හල්තයන දාලත් ලිව්වත් එක හල්තයනක් දාලා ලිව්වත් ඇති ඈ දෙකම ප්‍රශ්නයක් නෑ right ඊළඟට අපි යන් ඊළඟ කොටසට right අවසාන සමාස වර්ගය සන්තෝෂයි නේද අවසාන විභක්ති සමාස වර්ගය ඇත්තට ආධාර විභක්ති සමාස ඒක හරි ලේසි ළමයි ආධාර විභක්තියක් කියලා කියන්නේ දරා ගැනීමක් හැඟවීමට හරිද වරහන් දාලා ලියමු දරා ගැනීමක් හැඟවීම දරා ගැනීමක් හැඟවීමට අපි කියනවා මොනවා කියලාද ආධාර විභක්ති සමාස කියලා මේ බලන්න පොළෙහි තෙල්නේ පොල් තෙල් එතකොට පොල් හින්දලා ගන්න තෙල් වලට අපි කියනවා මොනවා කියලාද පොල් තෙල් කියලා දැන් ළමයි ඒ තෙල් ටික දරාගෙන හිටියේ පොල් ගෙඩිය නේද ආධාර කරගෙනනේ හිටියේ තෙල් ටික නේද එහෙනම් අපි අන්න ඒවට කියනවා මොනවා කියලාද ආධාර විභක්ති සමාස කියලා මේ බලන්න තලෙහි තෙල් තල තෙල් ටික දරාගෙන හිටියේ තල නගරයේහි වැසියන්ව දරාගෙන හිටියේ නගරය එහෙනම් අපි ඒකට කියනවා නගර වැසි නේද නගරයේහි වැසි වලට අපි කියනවා මොනවා කියලාද නගර වැසි කියලා ඊළඟට මම තව එකක් කිව්වොත් මේ බලන්න ගමෙහි වැසි අපි ඒගොල්ලන්ට කියනවා කවුද කියලාද
ගම්වැසි වැසියන්ගේ වාසය කිරීම දරාගෙන හිටියේ ගම නිසා. අපි ඒගොල්ලන්ට කියන මොනවා කියලාද? මොන වැසි කියලාද? ගම්වැසි කියලා. මම තව උදාහරණයක් කියන්නම් ඔයගලන්ට. දැන් මේ බලන්න. වනයේ පිපුණු මල්. වනයේ පිපුණු මල්. අපි වනයේ පිපුණු මල් වලට කියන මොන මල් කියලාද? වන මල්. වනයේ පිපුණු මල් වලට අපි කියනවා මොනවා කියලාද? වන මල් කියලා. හරි. රයිට්. එහෙනම් මේවෙන් අපි කියන්නේ දරා ගැනීමක් හැඟවීම. දැන් ඔබට පැහැදිලි ඇති. මේ බලන්න. පොළෙහි තෙල්, පොල් තෙල්, තෙල් ටික දරාගෙන හිටියේ පොල් ගෙඩිය නේද? ඊට පස්සේ තල තෙල් කියන එකේ තෙල් ටික දරාගෙන හිටියේ තල් ගෙඩිය. එතකොට නගර වැසි වැසියන්ගේ වාසය කිරීම කියන එක දරාගෙන හිටියේ නගරය. ගම්වැසි කියන එකේ වැසියන්ගේ නැත්තම් මිනිස්සුන්ගේ වාසය කිරීම කියන එක දරාගෙන හිටියේ ගම. පස්සේ වනයේ පිපුණු මල් වනමල්. මල් වලට පිපෙන්න ආධාර වුණේ වනය. ඒ නිසා අපි ඒවට කියන මොන මල් කියලාද? වනමල් කියලා. රයිට්. ලියගන්න. ඔක්කොම එක වගේනේ. ඔව් ඉතින් ළමයි සමාස කියන්නේ ඒකනේ දීප්ති. ඔක්කොම එක වගේ තමයි. ඒක නිසානේ මේක අපි වර්ග වලට වෙන් කරලා තියෙන්නේ. වර්ග වලට වෙන් කරාම තමයි අපිට මේක පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. නැත්තම් ඉතින් ඔක්කොම එක වගේ. ඒ නිසා තමයි අපි මේවා එක එක වර්ග වලට වෙන් කරගෙන ඉගෙන ගන්න. එතකොට තමයි මේක අපිට අල්ලගන්න ලේසි වෙන්නේ. ලියා ගන්න. හරි. ඒක ලියාගන්න දෙක හරි සරලයිනේ. හොඳයි ළමයි. එහෙනම් අපි දවස් අවසන් කරමු. අව්‍ය සමාස කරන්නේ නැද්ද? නෑ. දැන් අව්‍ය සමාස කරන්නේ නෑ. දැන් අව්‍ය සමාස කරොත් එහෙම ළමයි ඔක්කොම රට පැටලෙනවා. ඒ හින්දා අපි අව්‍ය සමාස අවසානයේ කරන්න තියාගමු. රයිට්. මට දැන් පණිවිඩ ටිකක් තියලා දෙන්න ඕගලන්ට. ඒ පණිවිඩ ටිකෙන් පස්සේ අපිට පුළුවන් සමුගන්න. දැන් ඔන්න අහගන්න වැදගත්ම කාරණා ටික. රයිට්. රයිට්. එහෙනම් මතක තියාගන්න ළමයි අපි එක සතියට පන්ති 4ක් පවත්වනවා. ඒක තමයි පළවෙනි එක. ඒ අපේ වැඩපිළිවෙලේ හැටි. හරිද? නෑ කියලා දාලා තියෙනවා මොකද්ද? හරි. ඉතින් මේ මං කියන්න හැදුවේ ගොඩකවැල ප්‍රදේශයේ සිංහල පන්ති තියෙන ඕනි තරම්. මම නම් වශයෙන් කියන්න ඕනේ නැහැ. අලුතෙන් ආපු ළමයිනුත් දැනගන්න ඕනි ගිය සතියේ ට කලින් සතියේද ළමයි ගිය සතියේද මන් දන්නේ නැහැ. ඔය ප්‍රදේශයේ ඉන්න ඉතාම ටිකක් ඉතාම ප්‍රසිද්ධ නැහැ. ටිකක් ප්‍රසිද්ධ සර් කෙනෙක් හොරෙන් අපේ පන්තියට එන්න ඇවිල්ලා අපිට අතර වැඩේ මාට්ටුත් වුණා. ඒතකොට ඒ සර්ට කියන්න ඕන ටිකත් අපි එදා කිව්වා. නේද? පන්තියට ළමයි දන්නවා. කෙනා දැනගන්න ඕනි කට්ටිය මට මැසේජ් දාලා කෙනත් අහගත්තා. හරි. කොහොම හරි දැන් සාමාන්‍ය ළමයි දැන් ඒ වගේ වැඩ කරන්නේ ඇයි? දැන් මම ළමයි මම යන්නේ නැහැනේ වෙන කෙනෙක් උගන්නන එකක් බලන්න ළමයි. ඇයි ඒ? මම දන්නවා මම උගන්නන්නේ මොනවද කියලා. එයා උගන්නන දේවල් එයාට ෂුවර් නැති හින්දා එයා මොකද කරන්නේ? අනිත් කෙනා උගන්නන්නේ මොනවද කියලා හොයලා බලනවා. එයාගේ පන්ති ළමයි කී දෙනෙක් ඉන්නවද? එයා කොහොමද උගන්නන්නේ? එයා බෝඩ් එකක් නැතුව කොහොමද උගන්නන්නේ? මම බෝඩ් එකක් තියාගෙන නැහැ මේ වගේ පොත් රාක්ක වලින් එකක් තමයි මේ පිටිපස්සේ තියෙන. තා පොත් රාක්ක දෙන උඩත් ගහලා තියෙනවනේ. හරිද? එතකොට මම බෝඩ් එකක් නැහැ මම උගන්නනවා හැබැයි මම උගන්නන ටික ඔයගලන්ට තේරෙනවා කියලා තමයි දන්නේ. හරිද? තාක්ෂණික දැනුම තියෙන්න ඕනේ ඉතින් උගන්නන්න. දැන් ඊළඟට අපි සතියකට දවස් 4ක් පන්ති කරනවා. ඒ දවස් 4 මොනවද කියලා මම කියන්න. අඟහරුවාදා හවස 6:30 සිට 7:30 දක්වා අපි පවත්වනවා මොනවද? ප්‍රශ්න පත්‍ර පන්ති අපේ. ප්‍රශ්න පත්‍ර පන්තියක් තියෙනවනේ. ඒ ප්‍රශ්න පත්‍ර පන්තිය අඟහරුවාදා හවස 6:00 7:00 තමයි තියෙන්නේ. බදාදා හවස 6:00 7:00 මම පවත්වනවා විචාර ලිවීමේ පන්තිය. විචාර ලියන්න වෙනම උගන්වනවා. හරිද? ඊට පස්සේ ඕගල්ලන්ගේ තියරි පන්තිය. ඒ කියන්නේ මේ වගේ මේ පාඩම් උගන්වන පන්තිය, සිද්ධාන්ත උගන්වන පන්තිය පවත්වන්නේ බ්‍රහස්පතින්දා රාත්‍රී 8:30 සිට 10:30 දක්වා. කියන්නේ අද පන්තිය. තව අලුත් වැඩක් අපි ගිය සතියේ ඉඳන් පටන් ගත්තා. මොකද්ද අලුත් වැඩේ? අපි
අපේ අලුත් ළමයින්ටයි අපේ හිටපු පරම ළමයින්ට ආයි පාරක් දැනගණ්ඩයි නැත්තං ආයි පාරක් මතක් වෙන්නයි උදව්වක් වෙන විදිහට පරණ ව්‍යාකරණ පාඩම් නැවත වතාවක් උගන්වන්න අපි පටන් ගත්තා. දැන් අපි ගිය සතියේ අක්ෂරමාලාවෙන් පටන් අරගෙන ඉන්නේ. ඒක නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණයක් නේද? නොමිලේ පැවැත්වෙන ව්‍යාකරණ සම්මන්ත්‍රණයක්. එතකොට ඒ ව්‍යාකරණ සම්මන්ත්‍රණය පැවැත්වෙන්නේ ඉරිදා හවස 5:30 සිට 7:30 දක්වා. අපි එදාට කවි රස විඳිනවා, ගීත රස විඳිනවා, මට ජීවිතේ වෙච්ච අත්දැකීම් කතා කරනවා. ලොකු වැඩක්. දැන් ගිය සතියේත් අපි කවියක් කතා කරා නේ. ඒ කවිය ටිකක් රසවත් කවියක්. එතකොට සතියේ දවස් 4යි. අඟහරුවාදා 6:00 7:00 පේපර් ක්ලාස් එක, බදාදා 6:00 7:00 විචාර පන්තිය, බ්‍රහස්පතින්දා 8:00 10:00 තියරි ක්ලාස් එක, ඉරිදා 5:00 7:00 මොකද්ද? අපේ ව්‍යාකරණ රිවිෂන් එක. ඒක ඔබ කල්පනා කරලා බලන්න. මම ගන්නෙත් අනිත් ගුරුවරු ගන්න ගානම තමයි. මගේ කිසිම සත පහකවත් මගේ කිසිම මේ පන්තිකාස් තුල වැඩිවීමක් නැහැ. වැඩිපුර වැඩ කරා කියලා. හැබැයි මම වැඩ කරනවා. කොරෝනා රැලි එකක් නෙවෙයි, කොරෝනා රැලි 10ක් ආව පුතෝ. මම උඹලා විභාගෙදී ගොඩ දාන එක දානවාමයි. සාමාන්‍යයෙන් දන්නවනේ නේ මම දෙයක් කිව්වොත් එහෙම අනිවාර්යෙන් ඒක කරනවා. ඒ නිසා මට ඕනි ක්‍රමයට වැඩ ටික කරන්න පුළුවන් නම් මාත් එක්ක රැඳෙන්න. ඔබ දන්නවා කොච්චර ලොකු වැඩ ප්‍රමාණයක් අපි කරනවාද කියලා. ඒ වගේම මේ වැඩ ටික නීරස නැහැ කියලාත් මම දන්නවා. නීරස නැති වෙන්න එපා අනිවාර්යෙන්ම. නීරස නම් කොහොමද මේ මොනවාද නීරස වෙන්නේ නැහැනේ. නීරස වෙන්නේ නැත්තේ අපි හොල්මන් කතා ගැන කතා කරනවා, යක්කු ගැන කතා කරනවා, කවි ගැන කතා කරනවා, වැඩ ගොඩක් තියෙනවා. ඉතින් ඊළඟට ඔය විදිහේ වැඩ ටිකක් තමයි යන්නේ. සතියේ දවස් 4ක් පන්ති තියෙනවා. ඊළඟට ටියුට්. දැන් තාම සමහර ළමයින්ට ටියුට් හම්බෙලා නැහැ, සමහරුන්ට ටියුට් හම්බෙලා තියෙනවා. ළමයි මතක තියාගන්න මේ ටියුට් ඔක්කොම බෙදන ළමයි පුද්ගලයන් දෙන්නෙක්. හරිද? ඒගොල්ලෝ යන්නේ බයිසිකලයක. එතකොට මේ දවස්වල පාර තොටේ ඇවිදින එකත් ඉතාම භයානකයි. ඒ හින්දා පොඩ්ඩක් මේ දවස් ටික ඉවසන්න ළඟදීම ඕගලන්ට ටියුට් එක හම්බ වෙනවා. හරි දැන් අපි ටියුට් බෙදාගෙන යනවනේ. ඒ නිසා චුට්ටක් ඉවසන්න ඕගලන්ගේ ගෙදරටම ටියුට් එක ගහලා දෙනවා. ඒක කිසි අවුලක් නැහැ. හරිද? ටියුට් එක නොලැබී තියෙන්නේ නැහැ. අනිවාර්යෙන් ටියුට් එක ලැබෙනවා. දවසක් දෙකක් මම වෙයි. ඒකට හේතුව ළමයි දෙන්නෙක් නෙවෙදන්නේ. ඕගොල්ලෝ ඔක්කොම ඉන්න එක පැත්තකට නෙවෙයිනේ. හරිද? දැන් අද මම මගේ පන්තියන දරුවෙට ගිහිල්ලා තිබ්බ ඇඹිලි පිටිය කිට්ටුවට. හරිද? ඇඹිලි පිටිය දැන් ආයි පාරක් ගොඩ කරලා එන්න ඕනේ. ගොඩ කලින් ආයි තව කොහෙවත් දිහා යන්න ඕනේ. ඉතින් ඒ නිසා පොඩ්ඩක් අපි මේක කල්පනාවට ගමු. අපි පොඩ්ඩක් ඉවසිල්ලෙන් යමු. අනික ළමයි මේ කල්පනා කරලා බලන්න මේ වගේ මොහොතක ගෙදරට හරි ටියුට් එක ගෙනත් දෙන එකත් ලොකු දෙයක් නේ නේද? ඒ නිසා අපි චුට්ටක් ඉවසිල්ලෙන් ඉමු. ඒගොල්ලෝ ටියුට් එක ගෙනහල්ලා දෙයි. මම හැමදාම උදේ පාන්දර මේ ආයතනයට කතා කරලා අහනවා මොකද තත්ත්වය කියලා. ඉතින් ඒගොල්ලෝ කියනවා ටියුට් ගෙනින් දෙනවා කියලා. ඇත්තටම ටියුට් හම්බුනහම ළමයි මැසේජ් උත් දානවා අපිට. ඒ හින්දා අනිවාර්යෙන් කිසි සැකයක් තියාගන්න බෑ. ඔබට ඔබේ ටියුට් එක හම්බ වෙන එක හම්බ වෙනවාමයි. ඒක නැති වෙන්නේ නැහැ. රයිට්. අද වැඩිපුර විනාඩි 15ක් විතර විරදුනා. අපි අපේ වැඩ කොට අවසන් කරගත්තා. එන ළමයි අපි අද සමුගමු. අපි නැවත වතාවක් හම්බෙන්නේ ඉරිදා හැන්දෑවේ 5:30 සිට 7:30 දක්වා. ඒ අපේ ව්‍යාකරණ සම්මන්ත්‍රණයේ. ඇති ළමයි රෙකෝඩින් එක මම හෙට පාන්දරම දානවා ගෲප් එකට. අපි එහෙනම් අද නිදාගමු. පාඩම් කරලා මේ පාඩම් කරන්න. මම නම් අද ඇත්තටම නිදා ගන්න මට අද ටිකක් වෙහෙසයි. ඒ හින්දා මම නම් නිදා ගන්නවා. ඔයගොල්ලෝ පාඩම් කරන්න. අපි මම හෙට උදේ රෙකෝඩින් එක ගෲප් එකට දාන්නම්. එහෙනම් සම්බන්ධ වෙච්ච හැමෝටම සුබ රාත්‍රියක්. හැමෝටම තෙරුවන් සරණයි. අයබෝවන්.